පැය 24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. සුබ උදෑසනක්. good morning. ලස්සන උදෑසනක ස්වාමින් වහන්සේගේ ලස්සන වචනයක්ද අවශ්‍යතාවනින් යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් සහ සාක්ෂිත් රැගෙන බෙන්න පාස්ටර් ඔස්මන් හොංකොං වල සිට සුපුරුදු පරිදි ඔබ ඉන්න ස්ථානයට ඇවිදින් සිටිනවා. ස්වාමීන් වහන්සේ මේ උදෑසන ඔබ අසලින් ඔබ සමගම සිටිනවා. මා නිසා නොව ඔබගේ ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගේ කරුණාව නිසා, උන්වහන්සේගේ ප්‍රේමය නිසා මේ උදෑසන ඔබගේ ජීවිත ප්‍රශ්නයට පිළිතුරක් ස්වාමීන් වහන්සේ දෙන්න යනවා. ඔද දවස සාර්ථක කරගන්න උන්වහන්සේ ඔබට අද උපකාර කරන්නට යනවා. මා නිසාවත් වෙන කෙනෙක් නිසාවත් නෙවෙයි. දෙවියන් වහන්සේගේ කරුණාව සහ ප්‍රේමය නිසා, ඔබගේ යාත්‍රාව නිසා. ආමෙන්. එනිසා ඔබගේ විශ්වාසය ස්වාමින් වහන්සේ කෙරේ තබන්නට, ඔබගේ විශ්වාසය උන්වහන්සේ කෙරේ තබනකොට ඔබටත් පුළුවන් පිළිතුරු ලබන්න ඔබ ඉන්න ස්ථානෙම. හොඳයි, මේ උදෑසන ICA Daily Devotion එක අපි සමග සාක්ෂියක් බෙදාගන්නේ ලෙබනන් දේශයේ සිටින්නා වූ අපේ සහෝදරියා. ඒ සහෝදරියගේ සාක්ෂියට අනුව ඇය කිතුණුවෙක් නෙවෙයි. ඇගේ ජීවිත ගමනේ ඇයට ගොඩක් ප්‍රශ්න තිබිලා තිබෙනවා. ඇය වැඩ කරේවා මුදල් හෙව්වා, නමුත් මුදල් වල ඉතුරුවක් නැහැ. ඇය ICA Daily Devotion එක අහන්න පටන් ගත්තා. ඇය දන්න විදියට ICA Daily Devotion එක කරා යාත්නා කරලා තිබෙනවා. ඇය දෙවියන්ට ස්තුති කරනවා. දෙවියන් වහන්සේ ඇගේ යාත්‍රාවට පිළිතුරක් දීලා දැන් ඇයට මුදල් ඉතුරු කරන්නටත්, ඇගේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්නටත් ඇයට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබී තිබෙනවා. ඒ වගේම ඇය තව සාක්ෂියක් අපි සමග බෙදා ගන්නවා. ඇය කියනවා ඇගේ පුතාගේ ඒ ඉපදුන කුඩා දරුවා ඉපදෙනකොට ඇඟ කහපාට වගේ වෙලා තිබිලා තිබෙනවා. ඉතින් ඇය යාත්නා කරලා තිබෙනවා ඒ කුඩා දරුවා වෙනුවෙන් දන්න විදිහට. ඇය දෙවියන් ස්තුති කරනවා. ඒ යාත්නාවේ ප්‍රතිඵලයක් උතර ඊටාම ඉක්මනින් තමාගේ පුතාගේ ඒ කුඩා දරුවට සුවය දීලා තිබෙනවා කියලා. මගේ සේවන්ත මිත්‍රය. ඇය කිතුණුවෙක් නෙවෙයි. ඇයට යම් විශ්වාසයක් තිබිලා තිබෙනවා දෙවියන් වහන්සේ කෙරේ. ඇය දන්න විදිහට ICA Daily Devotion එක කරා එකතුව යාත්නා කරලා තිබෙනවා. ඇයට දෙවියන් වහන්සේ පිළිතුරක් දීලා තිබෙනවා. මේක එක සාක්ෂියක් විතරයි. සමහර අය මට කතා කරලා කියලා දෙනවා, පාස්ටර් මම යේසුස් වහන්සේ ගැන දන්නේ නැහැ. මම යේසුස් වහන්සේ ගැන අහලා තිබුණාට උන්වහන්සේ කෙරේ විශ්වාසයක් තබලා නැහැ. මම යාත්නා කර තිබෙනවා. දෙවියන් වහන්සේ මට පිළිතුරක් දීලා තිබෙනවා. මගේ සිරේවන්ත මිත්‍රයේ, අපේ දෙවියන් වහන්සේ එවැනි ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඒ දෙවියන් වහන්සේ සුද්ධ දෙවි කෙනෙක්. ඒ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපගේ විශ්වාසයයි. අපි උන්වහන්සේ කෙරේ විශ්වාසය තබනවා නම් උන්වහන්සේ අපිට පිළිතුරක් දෙන්න යනවා. ඉතින් මේ ලස්සන උදෑසන ලෙබනන් දේශයේ සිට සහෝදරයෙක් පිළිතුරු දුන්න දෙවියන් වහන්සේගෙන් පිළිතුරක් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඇදහිල්ලෙන් ඔබේ රෝග පිට අත තබා ගන්නට, ඇදහිල්ලෙන් ඔබගේ යාත්‍රායිලින් කොළ ටික ඔබ ඉහළට ඔසවන්න. කියන්නේ යේසුනි, ඔබ වහන්සේ මටත් පිළිතුරක් දෙන්න. ඔබ වහන්සේ මට එළිදරව් වෙන්න. ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනසක් ඇති කරන්නට. මගේ පාපයට සමාව දෙන්න. කුමක්ද ඔබගේ හදවතේ මේ උදෑසන තිබෙන්නේ? කියන්නේ ස්වාමින් වහන්සේට. කුමක්ද ඔබගේ දුක? කියන්න උන්වහන්සේට. සහෝදරිය, ඇයි ඔබේ කනස්සල්ල ඔබම තියාගෙන ඉන්නේ? උන්වහන්සේ ඉදිරියේ තබන්න. ඔබගේ ප්‍රශ්නේ ඇයි ඔබ හිර කරගෙන ඉන්නේ? කියන්න ස්වාමින් වහන්සේට. ඇයි ඔබගේ පාපයත් එක්ක සෙල්ලම් කරන්නේ? ඒ පාපේ ස්වාමින් වහන්සේ ඉදිරියේ තබන්න. කියන්න යේසුස් වහන්සේට. ඔබ ඇඬුවා කියලා ඔබට පිළිතුරක් ලැබෙන්නේ නැහැ මගේ සහෝදරිය. නමුත් ඔබ මේ උදෑසන ඔබගේ ඒ කන්නලව ස්වාමින් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඔබට පිළිතුරක් දෙන්න යනවා. ඔබ කියන්න, ස්වාමිනී මට උදව් කරන්න. රෝග විරත තබාන කියන්න, ස්වාමිනී මට සුවය දෙන්න. යාත්‍රාලි කොලේ සම කියන්න, ස්වාමිනී මට පිළිතුරක් දෙන්න. අපි හැමෝම යාත්‍රා කරමු. ඔබේ ඇදහිල්ල ඔබ නිදහස් කරන්න යනවා. ඔබේ ඇදහිල්ල ඔබට පිළිතුරක් දෙන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. යාත්‍රා කරමු හැමෝම එකට. ප්‍රශංසා වේවා ඔබට. ගෞරව වේවා මගේ ආදරවත් දෙවිඳුනි. රෝග පිට අත තබාගෙන ඉන්න සියලු දෙනා ඔබට බාරයි. ඔබගේ සුවය එයට නිදහස් කර මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ශරීරයේ තිබෙන ඒ සෑම රෝගයක්ටම ඔබ වහන්සේගේ බලයෙන් නිදහස ලබන්ට උපකාර කරන්නට, යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් පවිත්‍රකම ලබන්ට උපකාර කරන්නට, ශුද්ධාත්මයන් අතගසන්න, ක්‍රියා කරන්න, නිදහස් කරන්නට. යාත්‍රාලි කොළ අතට වෙන සියලු දෙනා ඔබට බාරයි. ඔබ වහන්සේ ඒ ප්‍රශ්නයට වලට පිළිතුරක් වුව මැනව.
විදේශගතව ඉන්න සහෝදරයන් වෙනුවෙන් යාත්නා කරන සහෝදරයන් වෙනුවෙන් යාත්නා කරනවා. පියාණෙනි, ඔය මූණ දෙන්න සමහර ප්‍රශ්න ගැටලු ඔබ වහන්සේ දකින්නවා. තනිකම, පාළුව, කනස්සල්ල, වේදනාව, ස්වාමීන් වහන්සේ බිය, එවැනි සියලු වාතාවරණ මැද්දේ ඔබ වහන්සේට ශක්තියක් වුමනවා. දැන් මේ අහනවද යම් කෙනෙක් විදේශ රටක ඉඳගෙන පියාණෙනි බිය සමග කනස්සල්ල සමග ඔබ වහන්සේ අතගසන්ට ඒ බිය සැක වෙනුවට අසමාදානිය වෙනුවට තනිකම වෙනුවට පාළුව වෙනුවට ඔබ වහන්සේගේ සමාදානය නිදාසන නිදහස් කරන්න. තානාපති කාර්යාලය හිර වෙලා ඉන්න අය, ඒජන්සි වල ඉන්න අයට ඔබ වහන්සේ උපකාර කරමින් උන්ට පිළිතුරක් ලබා ගන්නට උදව් කරන්න. පියාණෙනි, සමහර අය ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉන්නවද විදේශගතව? පියාණන් වහන්සේ ලිංගික ප්‍රශ්න වලට මැදි වෙලා සිටිනවද? රැකියා ස්ථානයේ ප්‍රශ්නත් එක්ක සිටිනවද? පියාණෙනි, ඔබ වහන්සේ ක්‍රියා කර මැනව. ඒ අයට පිළිතුරක් ගෙන දුනු මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්, ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් විදේශගත වුණ අපේම සහෝදර සහෝදරියන්ට, එයාගේ පවුල් වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ පවුල් සුරක්ෂිත වෙන්න සලස්වන්න. පියාණෙනි, පවුල් කැඩී බිඳී යන්ට නෙවෙයි. ස්වාමිනී, ඒ ඔයාගත්ත මුදල් සමග ලස්සන පවුල් ජීවිතයක් ගොඩනගා ගන්නට එයාට ආශිර්වාද කරන්න. මත් කුඩු වලට ඇබ්බැහි වුණ ස්වාමීන් වහන්සේ මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ අය, කාමිත්‍යාචාර පාප නිසා ස්වාමිනේ පවුලෙන් ඉවත් වෙලා ගියා වූ අය, ස්වාමීන් වහන්සේ විවිධ සූදු වලට ඇබ්බැහි වුණ අයගේ මනස වෙනස් වෙන්න සලස්වන්නට, එයාගේ ආකල්ප තුළ වෙනසක් ඇති වෙන්න සලස්වන්නට, ඔවුන් තුළ හැරීමක් ඇති වෙලා යහපත් මාර්ගයට අවතීර්ණ වෙන පිණිස දැන් ඒ අයගේ ජීවිතවලට අතගසන්ට කියලා යාත්නා කරනවා. යේසුනි, දැන් මේ මොහොතේදී මේ වචනේ අසමින් මේ යාත්නා කරගන්න මේ සියලු දෙනාට ඔබගේ බලය කරන කොටගෙන නිදාස ලබන්ට උපකාර කරමැනව. නිදාස ලබන්ට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් නිදාස ලබන්ට උපකාර කරන්නට. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේත් අපි යාත්නා කරමු අපේ රට වෙනුවෙන්. ඔබ දන්නවා අපේ රටේ තියෙන වාතාවරණය. නොකඩව ඔබ යාත්නා කරන්න ඔබේ රට වෙනුවෙන්. ඒ වගේම යාත්නා කරන්න අපි දේශයේ තියෙන සියලු සභාවන් වල එකමුතුකම වෙනුවෙන්, එක්සත්කම වෙනුවෙන් අපි යාත්නා කරමු. අපි හැම කෙනෙක්ම, මගේ ආදරවන්ත දෙවිඳුනි, අපේ දේශය වෙනුවෙන් අපි හැමෝම එකට යාත්නා කරන ICA daily devotion එක කරා අපේ දේශයට ආශිර්වාද කරමැනව. රටේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන කුෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ස්වාමීන් වහන්සේ ඒ විදේශගත වෙලා සිටින්නා වූ අයගෙන් එන මුදල්, ස්වාමීන් වහන්සේ ඒ දීවර කර්මාන්තය, ස්වාමීන් විවිධ කර්මාන්තවල නිරතව සිටින අපේ සහෝදර සහෝදරයන්ට ආශිර්වාද කරන්නට, ඒ අයගේ ඒ නිෂ්පාදන විකුණ ගන්නට සාධාරණ මුදලකට උපකාර කර මැනව. ඒ අයගේ ව්‍යාපාර සුරක්ෂිත වෙන්න, දියුණු වෙන්න සැලැක්සුව මැනව. පියාණෙනි, අපේ දේශයේ සියලු ව්‍යාපාරිකයන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ඒ ව්‍යාපාර හරියාකාරව කරගන්න උපකාර කර මැනව. පියාණෙනි, මුළුමනින් අපේ දේශයේ ඒ සියලු ව්‍යාපාර ප්‍රජාව ඔබට බාර කරනවා. ඒ වගේම රටේ සියලු ජනතාවට ආගමික ස්වාමීන් වහන්සේ පාට, ජාති, ආගම්, කුල ભેද වලට බෙදෙන්නේ නැතුව රට වෙනුවෙන් කටයුතු කරන්න උදව් කරන්න, ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න උදව් කරන්න. රට පාලනය කරන සියලු නායක නායිකාවන් ඔබට බාරයි. පියාණෙනි, ඒ අයට ඔබ වහන්සේ අතගසන්ට, පාර්ලිමේන්තුව තුළ රැස්වූ කල්ලි ජාති, ආගම්, ස්වාමිනී පාට ભેදවලින් තොරව රට වෙනුවෙන් යමක් කරන්නට උදව් කරන්නට ඔබ වහන්සේ ඔවුන්ට අතගසන්ට, ඔවුන් කරන සෑම ක්‍රියාවකටම ස්වාමිනී විනිශ්චයක් තියෙන බව, ගණන් දීමක් තියෙන බව තේන්තුගෙන ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නට උපකාර කරන්නට. ස්වාමිනී, අනවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ සිටිනවා නම් ඒ අය පාර්ලිමේන්තුවෙන් එළියට යන්න. ස්වාමිනී, රටට ආදරය කරන, රට ගොඩනගන්නට කැක්කුමක් තියෙන, පිපාසයක් තියෙන අය පාර්ලිමේන්තුවට එන්න සැලැස්සුව මැනව. නොලුමනේ අපේ රට පාලනය කරන සියලු නායක නායිකාවන්ද ඔබට බාර කරනවා. පියාණෙනි, ඔබ වහන්සේම ආශිර්වාද කරන්න අපේ දේශයට. යහපත් ස්වාමීන් වහන්සේ දේශයක් වෙන්න පිණිස ආසියාවේ ස්වාමිනී ලස්සන රටක් වෙන්න සලස්වන්නට ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේදීත් අපි දෙවියන් වහන්සේගේ වචනේ බලන්ට යනවා. ඊට පස්සේ බයිබල් ඔබ අතට ගන්න. ඔබ දන්නවා අපේ එකම ආසාව යහපත් පුරවැසියෙක් වෙන්න, යහපත් මිනිසෙක් වෙන්න. අපේ ජීවිතය ස්වාමීන් වහන්සේ තුල අනිත් අයට ආලෝකයක්, ලුණු කැටයක් වෙන්න. ඒ දෙය වෙන්න පුළුවන් කොහොමද? අපි පාපයට වෛර කරන්න පටන් ගන්න ඕනේ. අපි ධර්මිෂ්ඨකමට ඇලුම් කරන්න ඕනේ. අපි අපේ රටට සහ අපේ පවුලට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. අපේ අසල්වාසියට, අපිට වෛර කරන අයට, අපිට නිඳා කරන අයට තමාට මෙන්ම ආදරය කරන්න පටන් ගන්න. අපි සැබෑ දෙවියන් වහන්සේ අඳුන ගන්න ඕන. අපි උන්වහන්සේ නමස්කාර කරමින්, උන්වහන්සේගේ වචනය පිළිපදිමින් උන්වහන්සේට සේවය කරන්නට අපි ඉගෙන ගන්නට අවශ්‍යයි. එවිට අප තුලත්, අපේ සමාජය තුලත්, අපේ පවුල් තුලත් වෙනසක් ඇති වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. ඒ අදව කරන්න පටන් ගන්න. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි, ඔබ ආසගේ වචනය තුලින් අද දවසේ අපිට කතා කරන්න. ඔබගේ වචනේ ප්‍රකාරයට අපේ කතාව, අපේ හැසිරීම, ඇඳුම පැළඳුම වෙනස් කරගෙන ලස්සන දේව දරුවෙක් ලෙස ජීවත් වෙන්න අපිට උදව් කරන්න.
යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි. ඔබ දන්නවා මේ දවස්වල අපි ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේ අපි තුල ඇති කරන්නා වූ ඒ බීජය විනාශ කරන්න නපුරට ඉඩ දෙන්න එපයි කියලා. ඒක පළදරන්න ඉඩ දෙන්න. ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනතුරු රොකඩවා යාත්නා කරන්න. අද දවසේ අපි බලන්න යන්නේ උප්පත්ති පොතේම තවත් කතාවක්. උප්පත්ති පොතේ ඔබට පුළුවන් නිවාඩු වේලාවක 37 වෙනි පරිච්ඡේදයේ සිට 47 වෙනි පරිච්ඡේදය දක්වා ඔබට කියවන්න. උප්පත්ති 37 සිට 47 දක්වා ඔබට කියවන්න. අපි අද දවසේ කියවන්න 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. යෝසෙෆ් මිස්රයට විකුණුන් ලැබීම. යාකොබ් තමාගේ පියා පොරතු දිසු දේශයේ වූ කානන් දේශයේ වාසය කළේය. යාකොබ්ගේ පරම්පරාව මෙය. 17 අවුරුදු වයස වූ යෝසෙෆ් තමාගේ සහෝදරයන් සමග බැටළුලල පෝෂණය කරමින් සිටියේය. ඔව්වනයි තම පියාගේ භාර්යාවත් වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමග තරුණයෙකි. යෝසෙෆ් ඇවිත් ඔහුගේ නපුරු ක්‍රියා ගැන ඔහුගේ පියාට දැන්වේය. යෝසෙෆ් ඊශ්‍රායල්ගේ වයෝවෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරේ වූයේය. අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදා දුන්නේය. ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමාගේ පියාට ආදරය කර ඇති බව ඔහුගේ සහෝදරයන් දැක ඔහු කෙරේ වෛරව ඔහු සමග සමාදානයෙන් කතා කරන්න නොහැකි වූයේය. මේ කතාව පිටුපස්සේ ඊටාම ලස්සන සැලැස්මක් දෙවියන් වහන්සේට තිබුණා ඊශ්‍රායල් වංශය කෙරේ සහ යෝසෙෆ්ගේ ජීවිතය කෙරේ. ඔබට පුළුවන් උප්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ සිට 47 වෙනි පරිච්ඡේදයේ දක්වා ඔබ නිවාඩු වෙලාවක් කියවන්න. ඉතින් මේ පරිච්ඡේද ගණනාවේම ඒ කතා වස්තුව මම සැකවින් ඔබට විස්තර කරන්න යනවා. ඒක හොඳට ඔබගේ මනසට ගන්න. යෝසෙෆ් පවුලේ හිටපු ඊටාම හොඳම දරුවා, කීකරුව දරුවා, දේව බය ඇති දරුවා, දෙමව්පියන්ට කීකරුව සිටිය දරුවා. ඒ නිසා ඔහුගේ අනිත් සහෝදරයෝ කැමති වුණේ නැහැ. මොකද පියා වැඩියෙන් ඒ යෝසෙෆ්ට ආදරය කරවුවා. ඒ විතරක් නෙවෙයි එක දවසක් යෝසෙෆ් සිහිනයක් දකිනවා. ඒ සිහිනේ තමයි ගොයම් මිටි 11ක් ඔහුගේ ගොයම් මිටිය කෙලින් තියෙනකොට වඳිනවා. ඒ වගේම ඉර සඳ සහ තාරකා 11ක් මේ යෝසෙෆ්ට নমස්කාර කරනවා. මේ දර්ශන දෙක දැකලා ඒක තමාගේ සහෝදරයා සහ පියා සමග බෙදාගත්තා. ඒ සියල්ලත් එක්කම තමාගේ සහෝදරයන් තව තවත් යෝසෙෆ්ට වෛර කරන්න පටන් ගත්තා. මේ මුළු කතාවම ඔබ කියවනකොට පේනවා මේක යෝසෙෆ් විතරක් ජීවිතය සම්බන්ධ කාරණාවකට වඩා මුළු ඊශ්‍රායල් ජාතිය පිටම දෙවියන් වහන්සේගේ සැලැස්මේ එක කොටසක්. ඒ සඳහා දෙවියන් වහන්සේ යෝසෙෆ්ව තෝරාගත්තා. නමුත් මේක දැක්ක නපුරා මේ දෙවියන් වහන්සේ දුන්න මේ සැලැස්ම විනාශ කරන්නට, මේ සැලැස්ම නැති කරලා දමන්නට නපුරා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒකේ පළවෙනි පියවර තමයි තමාගේම සහෝදරයන් යෝසෙෆ් තමාගේ කෙතට එනකොට ඔහුව මරලා, ඔහුව ඒ වලක දාලා ඔහුව මරලා විනාශ කරන්නට තමාගේ සහෝදරයන් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ ක්‍රියාව නිෂ්ඵල වුණා. ඒ වෙනුවට ඔහු මොනවද කරවුවේ? ඒ මිස්රයට, ඒ වහල්කමට ඔහුව විකුණනු ලැබුවා. ඒ වහල්කමේ වහල් වැඩ කරමින් සිටිනකොට පොතිපර්ගේ ගෙදර මොනවද වුනේ? යෝසෙෆ්ට තව පරීක්ෂාවක් ආවා පොතිපර්ගේ භාර්යාවගෙන්. ඒ කියන්නේ ලිංගික පාපයට අසු කරලා ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් ඔහුව එළියට ගන්නට. නමුත් ඒ ලිංගික පාපයට අසු වෙන්නේ නැතුව ඒ ස්ථානයේදීද යෝසෙෆ් ආරක්ෂා වුණා. අවසානයේ බොරු චෝදනා පිට පොතිපර්ගේ භාර්යාව සහ පොතිපර් එකතුව මොනවද කරන්නේ? යෝසෙෆ්ව හිරගෙට යවනු ලැබුවා. ඒ හිරගේදී යෝසෙෆ් ඒ රජතුමා දැක්ක හීනයක් තේරුම් කර දුන්න නිසා යෝසෙෆ්ව ඒ රජගෙදර ඉහළ තනතුරකට පත් කරනු ලබනවා. ඒ කාලය තුල අවුරුදු 7ක නියං කාලයක්ද, අවුරුදු 7ක සඵලත්ව කාලයක්ද පැමිණෙන බව ඒ සීනෙන් රජතුමාට තේරුම් කර දෙනවා. මේ රජතුමා යෝසෙෆ්ට සියලු බලය දෙනවා ඒ අනුව ක්‍රියා කරන්නට. යෝසෙෆ්ගේ සඵලත්ව කාලේ අවුරුදු 7 සියලු ධාන්‍ය රැස් කරනු ලැබුවා. නියං කාලයේ පැමිණියා. හැමතැනම නියංගය. මිනිසුන්ට කෑම නැති වුණා. ඒ විතරක් නෙවෙයි. මිසරේට විතරක් නෙවෙයි මේ නියගේ බලපෑවේ අසල්රැසි රටවල්ටද ඒ නියගේ බලපෑවා. ඔවුන්ටද කෑම නැති වුණා. දැන් යෝසෙෆ්ගේ පවුලේ පියා යාකොබ් තමගේ සහෝදරයන්ටද දැන් ඒ නියගේ බලපෑම ඔවුන්ටත් කෑම නැත නොවුනුත් හිග වුණා. එමත් ඔවුන්ට ආරංචි වුණා මිසරේ කෑම තිබෙනවා. එනිසා යෝසෙෆ්ගේ සහෝදරයන් ආවා මිසරේට කෑම හොයාගෙන. ඇවිල්ලා මොනවද කරන්නේ? ඔවුන් නොදැනුවත්වම
යෝසෙප් ඉදිරියේ දනගසලා වැඳ වැටෙමින් කියනවා අපිට උදව් කරන්න අපිට උපකාර කරන්න අපි මැරෙන්න එනවා අපිට කෑම නැහැ කියලා. ඒ අවස්ථාවේ යෝසෙප් තේරුම් ගන්න මේ තමාගේ සහෝදරයන් කියලා. ඒ කතාව අවසානයේදී යෝසෙප් පිහිට වුණා තමාගේ පවුලට ඊශ්‍රායෙල් ජනතාවට. එසේ නොවන්ට එදා දවසේදී නපුරා ලොකු විනාශයක් ඊශ්‍රායෙල් ජනතාව තුළ කරන්නට යනවා. එදා ඒ යෝසෙප් සහෝදරයන් අතෙන් මැරුම් කෑවනම් යෝසෙප් ඒ ලිංගික පාපයට පොතෙපර්ගේ භාර්යාවගේ යෝජනාවට එකඟ වුණා නම් ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනස් වෙන්නට තිබුණා. නමුත් ඒ නපුරාගෙන ආපු ඒ සැලසුම් හැම එකක්ම නිෂ්ඵල කරන්නට ඒ දේවල් වලින් ඉවත් වෙලා තමාගේ ධර්මිෂ්ඨකම ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම කරා ගමන් කරන්නට යෝසෙප්ට පුළුවන්කම තිබුණා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ඒ වගේ විවිධාකාර දේවල් එන්නට පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ පිළිගත්ත නිසා ඔබගේ පවුලෙන් ගර්ජන පීඩා එපාවීම් ඔබව පවුලෙන් එළවන තරමට පීඩාව එන්නට පුළුවන්. හැබැයි ඔබ ඒ පීඩා මධ්‍යයේදී ඔබ ඒ පීඩාවට යටත් වෙලා කිතුනුකම අයින් කරලා ඔබ යටත් වුණොතින් ඔබගේ පරම්පරාවේ ඔබේ පවුල තුල දෙවියන් වහන්සේ ඇති කරපු සැලැස්ම මොනවද කරන්නේ? ඔබ කඩා දාන්නට යනවා. නමුත් ඔබේ පීඩාව මැදදී යෝසෙප් වගේ ඔබ ස්ථීරව තීරණයක් හදලා ඒ පීඩාවට හොඳින් මූණ දීලා දෙවියන් වහන්සේ තුළ තියෙන ඇදහිල්ල ඔබ ආරක්ෂා කරවුවොත් යම් දවසක ඔබේ පවුලේ අය ගැලවීමට යනවා. පවුලේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අත්දකින්න යනවා. ඔවුන් ස්වර්ගයේ කවුළුවෙන් විවර වෙලා දෙවර්ගයට ඇතුල් වෙන්න යනවා. ඒ නිසා ඔබට කොයි ආකාරින්ද පවුලෙන් පීඩා පැමිණෙන්නේ මා ඔබට ධෛර්ය කරනවා. මා ඔබ ශක්තිමත් කරනවා. දෙවියන් වහන්සේ ඔබ තුළ ඇති කරා වූ බීජය ඒ සැලැස්ම ස්ථීරව තබාගෙන නොකඩවා යාත්නා කරන්නට ඉවසීමෙන් කටයුතු කරන්නට යම් දවසක ඒ පවුලේ සියලු දෙනාටද ඔබගේ දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය එයාට දැනෙන්නට යනවා. අර යෝසෙප්ගේ පවුලේ අය යෝසෙප් හොයාගෙන මිස්රයට ආවා වගේ. සමහරට ඔබටත් යෝසෙප් වගේ හිරගෙවල් වල ඉන්න සිද්ධ වේවි. අමාරුකම් තුලින් යන්ට වේවි. බොහෝ ලාභ ප්‍රයෝජන ඔබට නැති වෙන්න යාවි. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ බීජව ආරක්ෂා කරගත්තොත් යම් දවසක් එන්ට යනවා. දෙවියන් වහන්සේ ඔබ ඊළට ඔසවන්ට යනවා. එදා ඒ පොතිපර්ගේ භාර්යාවගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා උට හිරේට යන්න වුණා. නමුත් හිරගෙදර දෙවියන් වහන්සේ වැඩි කල් තිබුවේ නැහැ. ඔව්ව රජගෙදරට ගෙනාවා. ඔව්ව ඒ අඩාණ්ඩුකාරයා ලෙස මිසරේ බලවත් ඉහළ තැනකට දෙවියන් වහන්සේ ඔව්ව පත් කරා. මගේ මිත්‍රය ඉවසීමෙන් කටයුතු කරන්න. පීඩාව තාවකාලිකයි. පීඩාව තාවකාලිකයි. ඔය තිබෙන ප්‍රශ්න තාවකාලිකයි. ඔබ විශ්වාසවන්ත හිටියොත් දෙවියන් වහන්සේගේ ඒ සැලැස්මට දෙවියන් වහන්සේ ඉහළට ගෙනියන්නට යනවා. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදෑසන මේ වචනය ඇසූ සියලු දෙනා ඔබට බාර කරනවා. ඔවුන් තුළ තැන්පත් කළ ඒ වචනය, ඒ බීජය, ඒ සැලැස්ම පියාණෙනි පවුලේ පීඩාව නිසා ස්වාමීන් වහන්සේ විනාශ කරගන්න ඉඩ නෑරිය මැනව. ලිංගික පාපවෙනි පාපවලට ස්වාමීන් වහන්සේ අසු වෙන්නේ නැතුව සුද්ධකමේ අලංකාරයෙන් ඒ දර්ශනය කරා ගමන් කරලා ජීවිත ජය ගන්නට මේ හැම කෙනෙකුටම උපකාර කරන්නට. දැන් මේ කිනෙක් කෙනා ඔබගේ බලවත් හස්තයට බාර කරන අතර අද දවස ප්‍රීතියෙන් සහ ආශිර්වාදමත්ව ගත කරන්නට ඔබේ රැකවරණය ඇතුව දවස සාර්ථක කරගන්න මෙයට උපකාර කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේදී මේ වචනේ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වුණා නම් කරුණාකර එය තවත් අය සමග බෙදා ගන්නට. ඒක ඒ අයටත් ආශිර්වාදයක් වෙන්න යනවා. එසේනම් දෙවියන් වහන්සේගේ දරුවෙනි ලස්සන දඳින්ට ලස්සන ජීවත් වෙන්න අනිත් අයට ආදරය කරන්නට ඒ තුලින් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ ආලෝකය ඒ ආශිර්වාදයේ මිනිසයන්ට දැක ගන්නට සලස්වන්නට. ඒ වගේම ICA ඩේල් ඩිවෝෂන් එක අහන කෙනෙක් නම් ඔබ මත්ද්‍රව්‍ය මත්කුඩු වලට රාත්‍රී සමාජ ශාලා වලට කාමීත්‍යාචාර පාප වලට සූදුවට හැරියන්නේ නැතුව දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස හැසිරෙන්න ක්‍රියා කරන්න මහන්සි ගන්න. ඇයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එසේනම් දැන් ප්‍රීතියෙන් යන්න. දවස ප්‍රීතියෙන් ගත කරන්න කෝපනවන්ට. යේසුස් වහන්සේ ඔබ සමග සිටින නිසා අද දවස සාර්ථක කරගන්න ඔබට පුළුවන්කම තිබෙනවා. එසේනම් හෙට උදෑසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද සාක්ෂි කීපයක් සමග අපි උදෑසනම අපි හමු වෙමු. ඔබ සැමට සුබ දවසක් සුබ අනාගතයක්. අමතක කරන්න එපා. ඉගෙන ගත්ත දේ ක්‍රියාවට යොදවන්න. දෙවියන් වහන්සේ ඔබ තුළ ඇති කළා වූ බීජය ඒ සැලැස්ම විනාශ කරන්නට නපුරට ඉඩ දෙන්න එපා. ICA Daily Devotion එක ගැන ඔබට වැඩි විස්තර දැනගන්නට කැමති නම් ඔබේ ප්‍රශ්නේ ඔබේ රෝගය වෙනුවෙන් යාත්‍රා කරගන්න කැමති නම් කරුණා කරලා අපි අමතන්න. අපේ දුරකථන අංක ධන ලකුණ 852 51.08 13117. ඉතින් නැතිනම් ධන ලකුණ 852 62 78 14 1.0. ICA Daily Devotion YouTube channel එක
ඔබගේ පවුලේ චැනලේ කරගන්න.